සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ DC by Dr. අන්දීරි YouTube channel එකට. එතකොට අද අපි කතා කරන්න හදන්නේ විශේෂ බන්ධන සහිත කාබනික සංයෝග නිපදවන පරිවර්තන 6න් අපි 3ක් කතා කරා. එස්ටර නිපදවන ක්‍රම 2ක් කතා කළා. ඇනිඩයිඩ නිපදවන ක්‍රමය කතා කරා. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ ඉමීන නිපදවන ක්‍රමය, ද්විතීයික ඇමීන සහ ඊතර නිපදවන ක්‍රමය. ඊට කලින් පොඩි විශේෂ දෙයක් කියන්න ඕනේ. ඉතින් මම මේ දෙන දේවල් මම හැමදාම මේවා ඉගෙනුවේ ඇත්තටම බැරි ළමයින්ට, පුළුවන් ළමයින්ට නෙවෙයි. එකක් B එකක් ගන්න අය බොහෝ වෙලාවට මේ වීඩියෝස් බලන්නෙත් නැතුව ඇති එච්චර දැනට තත්ත්වයක ඉන්න කෙනෙක්. එහෙම නැතත් මට මේ ක්‍රම ටික මගේ අතින් නිර්මාණය වුණේ අවුරුදු ගාණක් තිස්සේ මේ වැඩ බැරි ළමයින්ට. ඉතින් වැඩ බැරි ළමයින්ට මේ ටික හදලා දීලා මම වෙනස් විදිහකට මේක කරා කියලා මම හිතනවා. මේ කියන්නේ ඔයාට හිතන්න බැරි නම් හිතන විදිහත් එක්ක තමයි මම මේ කියලා දුන්නේ. නැතුව තියරි ටිකක් කියලා දුන්නා නෙමෙයි. ඉතින් කොහෙ ගියත් ඔයාට තියරි ටික ඉගෙන ගන්න හම්බෙන්නේ. හිතන විදිහ කියන්නේ නැහනේ. පරිවර්තනයක් නිකන් ගහෙන් ගෙඩිනවා වගේ පරිවර්තනෙ ලියනවා. ඒක කොහොමද කරේ කියලා ඔයාලට හිතුන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වගේ ඉතින් මම හිතන විදිහත් එක්ක තමයි මේ ටික කරේ. ඉතින් හැබැයි තියෙන ගැටලුව තමයි මම දකිනවා දැන් නිතර තැන් වල මේ මං කරපු ඒවම ඒ විදිහටම කරනවා. ඉතින් මම නොමිලේ දෙන දේ කවුරු හරි මුදල් හොයන්න භාවිතා කරනවා නම් ඉතින් ඇත්තටම මම මේ කරන දේ තේරුමක් නැහැනේ. ඒ නිසා මට මේ පොඩි ගැටලුවක් තියෙනවා. මේක තවදුරටත් ඉස්සරහට කරගෙන යනවාද කියන එක. මේ ඕගොල්ලෝ අමාරුවේ දාන්නත් එක පැත්තකින් බෑ වුණාට ඉතින් මම නිකන් මගේ ශ්‍රමය කාලය හැමදේම වැය කළා. මේ ටික කරාට පස්සේ කවුරු හරි ටික හොරකම් කරගෙන ගිහිල්ලා මේ Tamanට මුදල් උපයන්න පාවිච්චි කරනවා නැති ඒක මං හිතන්නේ සදාචාරාත්මක ඇති කියලා. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න දෙගෙන මේ අපි පාඩමට යමු. එතකොට විශේෂ බන්ධන සහිත සංයෝගවල ඉමීනයි, ද්විතීයික ඇමීනයි, ඊතරයි හදන හැටි සහ ඒවට අදාළ පරිවර්තන මොනවද කියන එක තමයි බලන්න තියෙන්නේ. හරි කලින් වීඩියෝ එකේ මම කිව්වනේ රිවර්ස් ඉන්ජිනියරින් ගැන. ඒතකොට රිවර්ස් ඉන්ජිනියරින් ගැන කිව්වට මම කිව්වේ නැහැ මං හිතන්නේ මේ ඉතින් Toyota කම්පැනි බෙන්ස් කාර් එකක් ගෙනල්ලා ඒක කෑලි වලට ගලවලා ඒගොල්ලෝ හැදුවනේ කාර් එකක්, ලක්ෂරි කාර් එකක් හැදුවා. ඉතින් ඒගොල්ලෝ අලුත් බ්‍රෑන්ඩ් නේම් එකක් ඒකට දුන්නා. ඒක තමයි Lexus. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැති Lexus වාහන ගැන. ඉතින් ওই විදිහට තමයි Lexus නිර්මාණය වුණේ. අපි පාඩමට යමු. වීඩියෝස් භාගයට බලපු අය ඉතින් දකින්න නැතුව ඇති මේ රිවර්ස් ඉන්ජිනියරින් කතාව. දැකපු කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. අපි ඊළඟ කැලලට යමු. ඉමීන නිපදවීම. එතකොට දැනට අපි පරිවර්තන 3ක් කතා කරලා ඉවරයි. ඉමීන තමයි හදන්න තියෙන්නේ. මෙහෙමයි වැඩේ වෙන්නේ. ඉමීනයක් හදන්නේ ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි මිශ්‍ර කරලා ප්‍රාථමික ඇමීනයක් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ඉමීනයක් හදන්න. එතකොට මෙච්චරයි වෙන්නේ. ඇල්ඩිහයිඩ් හරි කීටෝන හරි දිත්ත බන්ධන කාබන් තියෙනවනේ ඔක්සිජන් එක්ක. මේ දිත්ත බන්ධනය සම්පූර්ණයෙන්ම කැඩෙනවා. එතකොට ඔක්සිජන් අයින් වෙනවා. ඒකට හරියන්න නයිට්‍රජන් මතින් හයිඩ්‍රජන් දෙකක් අයින් වෙනවා. ඒ කියන්නේ H දෙකකුයි O එකකුයි අයින් වෙනවා. ඒ කියන්නේ ජල අණුවක් හැදෙනවා. ඔක තමයි පළවෙනි දේ. සරල දේ. නයිට්‍රජන්ට බන්ධන දෙකක් අහිමි වෙනවා. කාබන්ටත් බන්ධන දෙකක් අහිමි වෙනවා. ඒ හින්දා නයිට්‍රජනුයි කාබනුයි බන්ධන දෙකක් ඒ දෙන්න මැද්දෙන් අලුතෙන් හදා ගන්නවා. එතකොට කාබන්ගේ වලිග මේ එක වලිගයක් මේ එක වලිගයක්. ඒ වලිග දෙක තමයි මම මේ ලියලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලොත් ඒකට පුරුදු වෙන්න මේ වලිග ක්‍රමයයි ඔලුව ක්‍රමයයි. ඔලු දෙක හා වෙනවා. මේ කාබන් ඔලුව මේ නයිට්‍රජන් ඔලුව. නයිට්‍රජන් ඔලුවයි කාබන් ඔලුවයි ද්විත්ව බන්ධන වලින් හා වෙනවා. ඒ නයිට්‍රජන්ට තියෙන වලිගය තමයි මේක. ඒ වලිගය නයිට්‍රජන්ගේ පිටිපස්සෙන් මම CH2R2 කියලා ලියලා තියෙනවා. ඒතර R1 R2 වලින් පෙන්නන්නේ මේ දෙක වෙනස් වෙන්න පුළුවන් කියන එක. වෙනස් නොවෙන්නත් පුළුවන්. ඉතින් මම මේ ඇල්ඩිහයිඩයක් යොදාගෙන තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු කීටෝනයක් යොදාගෙන පැහැදිලි කරන හැටි. ඊට කලින් අපි ඇල්ඩිහයිඩයක් යොදාගෙන පැහැදිලි කරගමු. සරල ඇල්ඩිහයිඩයක්, සැබෑ ඇල්ඩිහයිඩයක්. මේ තියෙන උදාහරණයක් විතරයිනේ. පොදු සූත්‍රයක් දාලා. හරි. එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද කියලා බලමු. ඇල්ඩිහයිඩයක් තියෙනවා, ප්‍රාථමික ඇමීනයක් තියෙනවා, සරලයි. දිත්ත බන්ධන ඔක්සිජන් ගියා. මෙතනින් මේක ගියා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් මම ලියන හැටි. මම මුලින්ම ලියන්නේ CN දිත්ත බන්ධනය. ඔක තමයි පුරුදු වෙන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ C ගේ වලිග දෙක. එකක් වලිගයක් CH3. ඒක හරහට ලියන්න. H එක හැම වෙලෙම යටින් ලියන්න. එතකොට කාබන් දාමය අපිට දිගට හම්බ වෙනවා. නැත්තම් වක්‍ර වෙච්ච නයා ගියා වගේ කාබන් දාමයක් තමයි හම්බෙන්නේ. ඊට පස්සේ නයිට්‍රජන්ගේ මෙන්න මේ කැලල විතරනේ තියෙන්නේ. එහෙනම් CH2 CH3 එක්ක C2H5 කියලා ලියාගන්න. ඉතින් ඔතනින් වැඩේ ඉවරයි. ඔච්චරයි. ජල අණුවක් අතුරු ඵලයේ ලෙස හැදෙනවා. ඒක අපිට වැඩක් නැහැ. අපි
පරිවර්තන වල ඒක දන්නේ නැහැ නේ. හරි. ඒක ඔය විදිහට තමයි ඇල්ඩිහයිඩ් වැඩ කරන්නේ ප්‍රාථමික ඇමිනයක් එක්ක. ඊට පස්සේ අපි බලමු ද්විතීයික කීටෝනයක් ප්‍රාථමික ඇමිනයක් එක්ක මොකද වෙන්නේ කියලා. සුපුරුදු පරිදිම මේක අයින් වෙනවා. මෙතනින් මේක අයින් වෙනවා, ජල අණුවක් හැදෙනවා. හැබැයි මෙතන තියෙන ගැටලුව මොකද්ද? මේ කාබන්ට හැකියාව තියෙනවා. මේ කාබන්ගේ වලිග දෙකයිනේ. එක වලිගයක් CH3 වලිගය. නම් මුලින්ම අපි කරන්නේ මොකද්ද? CN ද්විත්ව බන්ධනය ලිව්වා. CH3 වලිගය ලිව්වා. කැමති නම් C2H5 වලිගය ලියන්න. එතකොට දිග වලිගේ හරහට තියෙනවා. කොට වලිගේ පහළට තියෙනවා CH3 එක. ඊට පස්සේ N මත මෙන්න මේ කාණ්ඩේ තියෙනවානේ. එහෙනම් ඒක CH2 CH3 කියලා නිකම්ම ලියලා දාන්න තමයි තියෙන්නේ. ඔච්චරයි. උතනින් වැඩේ ඉවරයි. ජල අණුවක් හැදෙනවා. ඒක ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ පරිවර්තනයකදී. හරි. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා ද්විතීයික ඇමිනයක් හදන හැටි. අපි යම් පරිවර්තනයක් කරන්න රිවර්ස් ඉන්ජිනියරින් ඕනි කියන එක ඔයගලන්ට මතක ඇති. ඒතර මේ සාධන ලද කාබනික සංයෝගය සාධන්න දායක වෙච්ච දෙන්න අපි හොයාගෙන ඉන්න ඕනේ. මොකද මේ දෙක විභාගෙට දෙන්නේ නැහැ. අපිට මේක තමයි අවසාන දේ හැටියට දෙන්නේ. ඉතින් ගිය පාඩමේදී රිවර්ස් ඉන්ජිනියරින් තේරුම් ගත්තා නම් ලොකු ගේමක් වෙන්නේ නැහැ මේක. හරි මම කියලා දෙන්න රිවර්ස් ඉන්ජිනියරින් කරන හැටි. මෙතනින් ද්විත්ව බන්ධනේ කඩන්න ඕනේ. මොකද කඩලා අපි හයිඩ්‍රජන් දෙකක් මේ නයිට්‍රජන්ට එකතු කරනවා. ඔක්සිජන් එකක් මේ කාබන්ට එකතු කරනවා. එතකොට අපි අදින් ලියවෙන්නේ CH3C. වම් පැත්තට ටික ලියනවා CH3. කාබනුයි වලිග දෙකයි ලියනවා. sorry මෙතන C2H5 CH3. ඊට පස්සේ අර ඔක්සිජන් එක ඩබල් බොන්ඩ් එකකින් හයි කරනවා. ඊට පස්සේ මෙතන CH3 CH2 N ට H2 හයි කරනවා. එතකොට නිකම්ම NH2 එකක් ලැබෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් වුණා දැන් ප්‍රතිනිර්මාණය කරන්න රිවර්ස් ඉන්ජිනියරින් හරහා මේ දෙක. එතකොට රිවර්ස් ඉන්ජිනියරින් කිව්ව ඕනෝකට මේ ඉතින් මේක හරියට තේරෙන්නේ නැත්නම් කලින් වීඩියෝ එක බලන්න වෙනවා මේ රිවර්ස් ඉන්ජිනියරින් කොටස. ඉතින් මේ විදිහට අපිට මෙයා නිර්මාණය කරන්න දායක වෙච්ච දෙන්නව නිර්මාණය කරගන්න පුළුවන් වුණා. ඒකේ වැදගත්කම මොකද්ද? විභාගයට පරිවර්තනය දෙනකොට දෙන්නේ ඔය අතරමැදි කාබනික සංයෝග දෙක තමයි එකතු වෙලා අපිට විශේෂ බන්ධනය සහිත සංයෝග නිපදවලා දෙන්නේ. එහෙනම් මේ අතරමැදි සංයෝග දෙක අපිට විභාගයට දෙන්නේ නැහැ. අපිට දෙන්නේ ආරම්භක කාබනික සංයෝගයේ අවසාන එකයි විතරයි. එහෙනම් අතරමැදි දෙකට අපි ආවේ කොහොමද? ඒ කියන්නේ මේ උදාහරණෙදි නම් ඇල්ඩිහයිඩයට එහෙම නැත්නම් කීටෝනයට සහ ප්‍රාථමික ඇමීනයට තමයි අපි මේ එන්න ඕනේ. උඩදී අපිට දීලා තියෙන්නේ ඇල්කයිනයක්, ඇල්කීනයක්, මධ්‍යසාරයක් මොකක් හරි වෙන්න පුළුවන්. ඒතකොට ඒක පහලට දෙපැත්තෙන්ම අපි එන්න දැනගන්න ඕනේ. ඒක තමයි කතාව. මතකයට කලින් පාඩම බලපුවාට හරියටම බලනවා නම් තේරිලා ඇති. මම පරිවර්තනෙ පෙන්නන්න. පරිවර්තනේ හරියම ලේසි එකක්. 2-බියුටනෝන් එක් ආරම්භක කාබනික සංයෝගයක් ලෙස භාවිතා කර පහත දැක්වෙන සංයෝගය හදන්න කියලා විතරයි කියන්නේ. හරි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි 2-බියුටනෝන් කියන්නේ මොකක්ද කියන ගැටලුව කොට දෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. හරි. ඒක හරි සරලව විසඳ ගන්න පුළුවන්. නාමකරණය ගැන ලොකු අවබෝධයක් නැති වුණා. හරි. බියුටනෝන් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ ඕගනික් වල දෙවෙනි වීඩියෝ එක බලුවා නම් දන්නවා. දැන් බියුටනෝන් කියලා කියන්නේ CH3 C කාබන් 4යිනේ. ඕන් කිව්වහම කීටෝන් වලින් ඕන් ඉවර වෙන්නේ. හරි එහෙනම් ඒක කීටෝනයක් වෙන්න ඕනේ. එහෙනම් ඉතින් ඉතුරු දෙකටත් තව H දෙකක් දාන්න වෙනවා. එතකොට මේ O එක ඕනනම් එළියෙන් මේ පැත්තෙන් දාන්නත් පුළුවන්. ඒත් ඔයගොල්ලන්ට තේරෙයි එකම සංයෝගය තමයි හැදෙන්නේ කියන එක. ඒක තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට සමාවැයවික වීඩියෝ එක බලන්න වෙනවා. හරි. ඉතින් මේ කැමති දෙකකින් එකකට දැම්ම හැකි. එතකොට කොයි එකට දැම්මත් හැදෙන්නේ එකම කීටෝනේ. ඒ නිසා මේක ඉතින් කොහොමත් බියුටනෝන් වලින් හදන්න පුළුවන් එකම කීටෝනේයි තියෙන්නේ කාබන් 4ක් යොදාගෙන. මේක. ඉතින් ඒක ඉබේම 2-බියුටනෝන් වෙනවා එතකොට. හරි. නාමකරණය ගත්තොත් 1 2 3 4 කියලා නම් කරනවා. එතකොට දෙවෙනි කාබන් එක උඩ තමයි කීටෝන කාණ්ඩේ තියෙන්නේ. නාමකරණය අපි ඉස්සරහට පුළුවන් වුණ කතා කරමු. ඉතින් මේක සරල දෙයක්. මම හිතනවා ඔයගලන්ට ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා. හරි. මේක යොදාගෙන අපිට නිර්මාණය කරන්න කියනවා එක්තරා කාබනික සංයෝගයක්. මම ඒක මෙතන අඳින්නම්. බෙන්සීන් වලයක් තියෙනවා. N තියෙනවා. C ද්විත්ව බන්ධනයක් තියෙනවා එනුත් එක්ක. ඊට පස්සේ තියෙන්නේ CH3 එකයි C2H5 එකයි. හරි. ඉතින් මේක අවුරුද්ද ගත්තොත් 2011 පරිවර්තනයක්. ඉතින් මේ සංයෝගයේ බියුටනෝන් එක් ආරම්භක කාබනික සංයෝගයක් කියලානේ තියෙන්නේ. හරි. දැන් මේක දැක්ක ගමන් ගොඩ දෙනෙක් බය වෙනවා. මොකද්ද මේ බෙන්සීන් කැල්ල කියලා. හරි. බෙන්සීන් ගැන අපි ලොකුවට වද වෙන්නේ නැතුව අපි දන්නවා
විශේෂ බන්ධනයක් තියෙනවද කියලා අපි අන්තිමට බලනවා. බැලුවහම ඕගොල්ලන්ට පේනවා ඉමීන බන්ධනයක් තියෙනවා. එහෙනම් කාබන් නයිට්‍රජන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. එහෙනම් ඉමීනයක් කියන එක අපි දන්නවා. එහෙනම් අපේ පළවෙනි පියවර තමයි මොකද්ද? අවසාන පියවර ගොඩ දැමීමේවත් රිවර්ස් ඉන්ජිනියරින් පියවර. එහෙනම් ඒකෙදි අපි මොකද කරන්න ඕනේ? මෙතනින් බන්ධනය කැඩුවා. NH දෙකක් එකතු කරා. C ට ද්විත්ව බන්ධන ඔක්සිජන් එකක් එකතු කරා. එහෙනම් අපි ඒක ලියනවා. බෙන්සීන් ලිව්වා. N ලිව්වා. H දෙකක් N ට දුන්නා. ඊට පස්සේ C ගත්තොත් CH3 ද්විත්ව බන්ධන ඔක්සිජන් C2H5. එහෙනම් මේ ණයා ගිහිල්ලා වගේ තිබ්බට මේ තියෙන්නේ මේකම කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇතිනේ. ඉතින් ලොකු අවබෝධයක් ගන්න ඕන නම් සමාවෙක වීඩියෝ එක බලන්න වෙනවා. මේ හැඩ ගැන අනම්මන හැම දෙයක් ගැන මම ඒක කියලා ඇති. ඉතින් මේ සංයෝගය අරගෙන මේ කාබන් ටික අරගෙන කෙලින් අතට හරවලා මේ මෙතනට ගෙනාම මම මේ කරන වැඩේ කරන්නේ. එහෙම කරා මේක මෙතනට ගෙනාවා. එතකොට කෙලින් මේ සංයෝගය තියෙන කෙනේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. නාමකරණය කළත් 1 2 3 4. එහෙනම් දෙවෙනි කාබන් මත කීටෝන කාණ්ඩයක්. කාබොනයිල් කාණ්ඩයක්. එහෙනම් මේ තියෙන්නේ 2 බියුටනෝන් කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඉතින් එතකොට මේකේ කරන්න තියෙන්නේ මේ දෙක මිශ්‍ර කරා ඔච්චරයි. ප්‍රතිකාරක මුකුත් යොදන්න නැහැ. මේ දෙක මිශ්‍ර කරපු ගමන් කෙලින්ම ඉමීනය හැදෙනවා. ඒ නිසා ප්‍රතිකාරකයේ දීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ ඉමීනේ හදනකොට අදාළ කාබනික සංයෝග දෙක මිශ්‍ර කරාම ඇති. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ මේකෙන් මේක හදන්න දෙයක් නැහැනේ. එකම දෙන්නේ තියෙන්නේ. ඒ නිසා අපිට කෙලින්ම මෙතනින් පරිවර්තනය පටන් ගන්න පුළුවන්. අපිට කිව්වේ හැබැයි පරිවර්තනයේදී එක් ආරම්භක කාබනික සංයෝගයක් ලෙස මේක භාවිතා කරන්න කියලා. සාමාන්‍ය පරිවර්තනවල කියන්නේ එකම ආරම්භක කාබනික සංයෝගය ලෙස කියලා. ඉතින් මේක එකම නෙමෙයි තව ඕනනම් හොයන්න ගන්න පුළුවන් මේ කියන්නේ නේ. එක් ආරම්භක කාබනික සංයෝගයක් මේක කියන්නේ තව අපිට අවශ්‍ය කාබනික සංයෝගයක් තියෙනවා නම් අපිට අතින් දාන්න පුළුවන්. ප්‍රතිකාරක ලයිස්තුවක් දීලා නැහැ. ඉතින් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා මේක ඕනේ නේ. හරි. එහෙනම් අපි මේක වෙනම නිර්මාණය කරලා පෙන්වන්න ඕනේ නැහැ. කාට හරි හිතෙන්න පුළුවන් බෙන්සීන් වලින් ඇනිලීන් හදන්න ඕනේද කියලා. එහෙම එකක් නැහැ. හේතුව අපිට බෙන්සීන් වලින් පටන් ගන්න කියලාවත් නැහැනේ. අපිට කෙලින්ම ගෙනල්ලා ඇනිලීන් එක දාන්න පුළුවන්. ඒ නිසා මෙහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම ඇනිලීන් එක ලිව්වා. කෙලින්ම බියුටනෝන් එක ලිව්වා. කෙලින්ම මේක ලිව්වා. පරිවර්තනය ඉවරයි. ඔච්චරයි. මෙතන තියෙන අනිත් ගැටලුව බෙන්සීන් විභාගයට දැක්කහම බය වෙන්න පුළුවන් නේ. දැන් අපි තාම බෙන්සීන් ඉගෙනගෙන නැහැ. බෙන්සීන් අපි කතා කළොත් කතා නොකරත් මේක බය වෙන්න දෙයක් වෙන්න පුළුවන්. හරි. අපි බය වෙන්නේ නැහැ. මොකද සමහර පරිවර්තනවල බෙන්සීන් වලය දෙන්නේ පඹයක්සේ ඉන්න පමණයි. බෙන්සීන් වලට අදාළව කිසිම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. බෙන්සීන් යනු තවත් එක් ආර් කාණ්ඩයක් පමණයි. තවත් එක් පඹයක් පමණයි. ඉතින් ඕගොල්ලන්ට ඒක පැහැදිලිව පේන පරිවර්තනයක් තමයි මේ තියෙන්නේ. බෙන්සීන් කිසිම අදාළත්වයක් නැහැ. NH2 කෑල්ල ගිහිල්ලා ඉමීනයක් හැදුවා එච්චරයි. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔය කතාව තව එක අවුරුද්දක ඉමීන හදන්න දීලා තියෙනවා 2011 ඇරුණාම. ඉතින් මෙතන මාර ලේසි පරිවර්තනයක් මේක. ආයෙ දීලා තියෙන්නේ මට මතක විදිහට 2014 වගේ තියෙනවා. මම පරිවර්තනය පෙන්නනවා පොඩ්ඩක් හොයාගන්න. මට අවුරුද්ද මතක නැහැ. පරිවර්තනය තමයි තියෙන්නේ. මේක ආරම්භක කාබනික ද්‍රව්‍ය ලෙස A භාවිතා කරලා පියවර 7කට අඩු ගණන් නොවැඩි සංඛ්‍යාවකින් මේ අපිට මෙන්න මේ සංයෝගය හදන්න කියනවා. ඉතින් ඕගොල්ලෝ මෙතන බැලුවොත් පෙනේ කෙලින්ම කාබන් නයිට්‍රජන් ද්විත්ව බන්ධනය තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙදිත් අපිට ඉමීනයක් තියෙනවා. ආයෙ දැක්කහම C6H5 කියලා ඉන්නේ බෙන්සීන් වල ෆෙනිල් කාණ්ඩනේ. කියන්නේ බෙන්සීන් වලයක් තියෙනවා කියන එක තමයි දෙපැත්තේ එතකොට බෙන්සීන් තියෙනවා. මේකත් ඇත්තටම බැලුවොත් බෙන්සීන් වල සම්බන්ධයක් නැතුව සිදුවන පරිවර්තනයක් කියන එක ඕගොල්ලන්ට චුට්ටක් ඉස්සරහට දැනගත්තාම තේරුම් ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ පරිවර්තනය කරන්න බෑ දැනට. හේතුව මේ පරිවර්තනය පටන් ගන්න තියෙන්නේ ඇමයිඩ් එකකින්. ඇනිලයිඩ් එකකින්. ඒතර ඇනිලයිඩ් එකක් ගත්තාම ඇනිලයිඩ් එකකින් පරිවර්තනයක් පටන් ගන්න බෑ. හේතුව අපි තාම විශේෂ බන්ධන සහිත කාබනික සංයෝග වලින් පරිවර්තන ආරම්භ කිරීම කියන එක කරලා නැති නිසා එහෙම සෙක්ෂන් එකක් තිබ්බා. ඒක කරපු ගමන් එතනින් අපිට මේක බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන් කිසිම ගේමක් නැතුව. හරි. ඉතින් ඒ නිසා ඔය පරිවර්තනය දැනට කරන්න බෑ. පුළුවන් අය ඉන්නවා නම් කරන්න කිසිම ගැටලුවක් නැහැ. මේ අපි ඊළඟ කොටසට යනවා. එතකොට මේ තියෙන්නේ එතකොට මේ 2011 පරිවර්තනයේ උත්තරේ. හරි. මම යනවා ද්විතීයික ඇමීන වලට. හරි. ද්විතීයික ඇමීන වලට ගියාම මෙතනත් මේ තියෙන්නේ ප්‍රාථමික ඇමීනයක්. ඒ කියන්නේ ප්‍රාථමික ඇමීනය, ද්විතීයික
ප්‍රාථමික ඇමීනකින් තමයි අපි ද්විතීයික ඇමීන හදන්නේ. ඔයගලන්ට මතක ඇති ව්‍යාජ ප්‍රාථමික ඇමීන, ව්‍යාජ ද්විතීයික ඇමීන, ව්‍යාජ තෘතීයික ඇමීන කියලා. හැබැයි ඒව මොනවා වුණත්, ඒ මොන ව්‍යාජයක ආවත් ඒව අවසාන වශයෙන් ගත්තහම ප්‍රාථමික ඇමීන. ඒ නිසා මෙතනට අවශ්‍ය වෙන්නේ ඕනෑම ව්‍යාජ ප්‍රාථමික ද්විතීයික හෝ තෘතීයික ඇමීනයක්. මොකද ඒව අවසාන වශයෙන් ගත්තහම ප්‍රාථමික ඇමීන නිසා. ඒකකට අපි කරලා තියෙන්නේ මොකද්ද? ඇල්කිල් හේලයිඩයක් දාලා. එතකොට මේකේ මොකද වෙන්නේ කියලා බලමු. මෙතනින් හයිඩ්‍රජන් එක අයින් වෙනවා, මෙතනින් X එක අයින් වෙනවා. ආරෝපණ ඕනනම් දාන්න නයිට්‍රජන් ඍණයි, හයිඩ්‍රජන් ධනයි, කාබන් කොටස ධනයි, හැලජනය හැම වෙලෙම ඍණයි. එතකොට ධනයි ඍණයි පැනලා යනවා. ඉතුරු වෙන්නේ එතකොට මේ දෙන්න. එතකොට N ගේ තැනින් H+ ගියාම R+ ට එතනට යන්න වෙනවනේ. ඉතින් ඇත්තටම වෙන්නේ මොකද්ද? ඉනෝගනික් බලනවා නම් ඔයගලන්ට මතක ඇතිනේ ද්විත්ව විස්ථාපන. ඒකම තමයි මේ වෙන්නේ. කට්ටිය මාරු වෙනවා. එහෙනම් මාරු වුණාම H ගේ තැනට R2 එක එනවා. ඉතින් ඒ විදිහට ඔයගලන්ට ද්විතීයික ඇමීනයක් දැන් පැහැදිලිවම හැදිලා කියන එක පේනවා ඇති. HX කියන අතුරු ඵලය ලැබෙනවා. හරි. සැබෑ ලෝකයේ උදාහරණයක් ගමු. CH3CH2NH2 ඒ කියන්නේ ප්‍රාථමික ඇමීනයක්. මෙතන තියෙනවා ඇල්කිල් හේලයිඩයක්. ධන ඍණ දාගන්න අවශ්‍ය නම් ධන ඍණ. නැත්තම් ඔයගලන්ට පුළුවන් කොටුව ඇඳ ගන්න. මේ කොටුවට මේ කොටුව. එතකොට HCl එක අයින් වෙනවා. ලැබෙන ඵලය ලියන්න ගියොත් එතකොට CH3CH2 මේ කොටස N ලිව්වා, N ගේ යටින් H ලිව්වා. එහෙනම් වලිග දෙක ලිව්වා. ඔළුවට ඔළුව දැන් සෙට් වෙනවා. එහෙනම් CH2 කියන්නේ ඔළුව, මේ තියෙන්නේ වලිගය. මේ දෙක සෙට් වෙනවා. එතකොට HX කියන තැනට අපි එනවා. ඉතින් ඔය ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. අවසාන වශයෙන් මම ඊතර ගැන කියන්න. ඊතර ගැන නම් මෙලෝ පරිවර්තනයක් දීලා නැහැ. හදන්න දීලත් නැහැ. හදන්න දෙයි කියලා මම හිතන්නෙත් නැහැ. මේ හැබැයි වීඩියෝ එක ඉවර නැහැ. ඒ නිසා මේ කෑල්ල ඕනනම් ඔයගලන්ට ස්කිප් කරන්න පුළුවන්. හැබැයි ඉතින් දුන්නොත් මට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා ඉතින් තමන්ගේ පරිස්සම තමන් බලාගන්න. මේකේ වෙන්නේ මෙච්චරයි. මධ්‍යසාරයක් ගන්න ඕනේ. මධ්‍යසාරයක ඇල්කිල් හේලයිඩයක මිශ්‍ර කිරීමෙන් තමයි අතරම ඊතර හැදෙන්නේ. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. නිකම්ම මධ්‍යසාරයක ඇල්කිල් හේලයිඩයක මිශ්‍ර කළා කියලා මෙලෝ දෙයක් වෙන්නේ නැහැ. හරි. වෙන්නේ මෙහෙම. මධ්‍යසාරයට අපි සෝඩියම් ලෝහය දාලා මධ්‍යසාරයේ ඕ මත තියෙන H එක අයින් කරගන්න ඕනේ. හරි. මේකේ පදනම බලමු කොහොමද මෙහෙම වෙන්නේ කියලා. O H+. ඒතර සෝඩියම් ආවම සෝඩියම් කරන්නේ H එලවනවා. එහෙනම් මෙයාව අයින් කරනවා. H එක පිට වෙලා යනවා. ඒතර සෝඩියම් එක එතනට එනවා. H එක පිට වෙලා යනවා. H එක පිට වෙලා යන්නේ හයිඩ්‍රජන් හැටියට. හරි. එහෙනම් ඉනෝගනික් වීඩියෝස් බලපු අය දන්නම ඇති. මේ තියෙන ලෝහය, මේ තියෙන්නේ ලවණය, සෝඩියම් ලවණය, මේ තියෙන්නේ හයිඩ්‍රජන්. එහෙනම් ලෝහයකට කිසියම් ද්‍රව්‍යයක් එකතු කරනවා. ලවණ ධන හයිඩ්‍රජන් ලැබෙන්නේ මොනවා එකතු කළොත්ද? අම්ල එකතු කළොත්. එහෙනම් අම්ලය ධන ලෝහය, ලෝහය ධන අම්ලය, ලවණය ධන හයිඩ්‍රජන් තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ සෝඩියම් ලවණයක් මධ්‍යසාරයක. මේ තියෙන්නේ මධ්‍යසාරයක්. ඒ කියන්නේ අද අලුත් පොයින්ට් එකක් ඉගෙන ගත්තා. මොකද්ද? මධ්‍යසාරයක O මත ඇති හයිඩ්‍රජන්ට ආම්ලික ලක්ෂණ තියෙනවා කියන එක. මීට කලිනුත් අපි කතා කරා අග්‍රස්ත ඇල්කයින් වල ඒ අග්‍රස්ත හයිඩ්‍රජන් එකටත් ආම්ලික ලක්ෂණ තිබුණා. එතකොටත් ඔය සෝඩියම් දැම්මාම හයිඩ්‍රජන් එක අයින් වෙලා සෝඩියම් මගින් ඒක ප්‍රතිස්ථාපනය වුණා. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් ඇත්ත උදාහරණයක් අරගෙන බලන්නත් ඕනේ. ඊට කලින් අපි බලමු මේකේ ඉතුරු කොටස. හරි. දැන් මේ හැදිච්ච සෝඩියම් ලවණයෙන් අපිට 7 පහකවත් වැඩක් නැහැනේ. ඒක අපි දන්න කිසිම වැදගත් සංයෝගයක් නෙමෙයි. එහෙනම් ඒකට තමයි දැන් අපි RX එක ගෙනල්ලා දාන්නේ. එතකොට මොකද වෙන්නේ? සෝඩියම් ධනයි, මෙතනදිත් ඕරිනයි, මෙතනත් ඕරිනයි, H+ අයින් වෙලා සෝඩියම් ප්ලස් එනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එතකොට මෙතනදී සෝඩියම් එක තියෙනවා, X එක තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මෙතනට යනවා, මෙයා මෙතනට යනවා. මාරු වෙනවා. දෙන්න මාරු වෙනවා. ද්විත්ව විස්ථාපනයක් වගේ එකක්. එතකොට මේ විදිහට හැදෙනවා. ඊතරේ NaX කියන එක හැදෙනවා කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. R2 එක මෙතනට දැම්මහම R1CH2O R2. එහෙනම් ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මෙහෙම ලියන්නත් පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. R2 කියලා ලියන්නත් පුළුවන්. මැද කාබන් එක මේ දෙකෙන් එකකට අයිති කරලා දුන්නොත්, මේ කාබන් එක මේකට අයිති කරලා දුන්නොත් ලියන්න පුළුවන්. හරි. ROR කියලා අපි පොදු සූත්‍රය ලියන්නේ. හරි. අපි ඇත්ත උදාහරණයක් බලමු මොකද වෙන්නේ කියලා. CH3CH2OH තියෙනවා, H එක plus O minus. හරි. මොකද වෙන්නේ? මෙයා මෙහෙට යනවා, මෙයා විසි වෙනවා. ඒක විස්ථාපනයක්. හරි. බලපු කට්ටිය, ඉනෝගනික් බලපු කට්ටියට මේක තේරෙයි. බලපු නැති කට්ටියට තේරෙන්නේ නැති වෙයි. ඉතින් මට කරන්න දෙයක් නැහැ. එතකොට ඒක විස්ථාපනයක් තියෙනවා එතන.
එහෙනම් එතනදී හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. අපිට ඒක වැඩක් නැහැ. මේ හැදිච්ච එකට තමයි දැන් අපි ඇල්කිල් හේලයිඩ් එකතු කරන්නේ. එතකොට මෙයා ධනයි. මෙයා මෙතනට එනවා. මේ කොටු දෙක එකට සෙට් වෙලා අලුත් කසාදයක් කරගන්නවා. මේ දෙන්න අලුතෙන් තව කසාදයක් කරගන්නවා. මොකද වෙන්නේ? O ගාවට තමයි මේක යන්නේ. එතකොට ලියද්දි පරිස්සම් වෙන්න ඕනේ. CH3 CH2O මේක ඇල්ල ලිව්වා. O ගාවට අලුත් ඔලුවක් එනවා. අලුත් ඔලුව මොකද්ද? CH2+. එහෙනම් CH2. CH2 ගේ පිටිපස්සෙන් වලිගය යනවා. එහෙනම් CH3. එහෙනම් ඔයගලන්ට පේන ඇති R O R කාණ්ඩයක් නිර්මාණය වුණා. ඉතින් මේ R කාණ්ඩ දෙක සමානයි කියලා නීතියක් කොහෙවත් නැහැ. මේ R කාණ්ඩවල දිග මත තමයි ඒව තීරණය වෙන්නේ. ඉතින් ওই විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා අතුරු ඵලය වෙන සෝඩියම් ක්ලෝරයිඩ් සහ මෙන්න මේක හදාගන්න. ඉතින් මෙතන තියෙන විශේෂ වැදගත් දේ සෝඩියම් ලෝහය යදුවේ අපි මේ හයිඩ්‍රජන් එක ඉවත් කරන්න අපිට පුළුවන්කමක් නැහැ. කෙලින්ම මධ්‍යසාරයකට ඇල්කිල් හේලයිඩයක් දාලා මේ හයිඩ්‍රජන් එක ඉවත් කරන්න. මේ හයිඩ්‍රජන් ආම්ලික හයිඩ්‍රජන් එකක්. ඉතින් සෝඩියම් ලෝහයට හැකියාව තිබුණා ඒක ඉවත් කරන්න. ඉතින් පොඩි වෙනසක් තියෙනවා සාමාන්‍ය අපි මෙච්චර වෙලා ඉගෙන ගත්ත විශේෂ බන්ධන සාධන ක්‍රමවලට වඩා. මොකද මේ විශේෂ බන්ධන සාධන පරිවර්තනවල අපි මෙච්චර වෙලා කරේ නිකම්ම කාබනික සංයෝග දෙක මිශ්‍ර කරා. එච්චරයි ඔය ලෝහ කෑලි ගෙනල්ලා පියවර දෙකක් ඔස්සේ පරිවර්තනය සිද්ධ කළේ නැහැ. ඉතින් මෙතනදී පියවර දෙකක් ඔස්සේ පරිවර්තනය සිද්ධ කරන්න වෙනවා. ඊතර අද වෙනකන් අහලා නැහැ. ඊතර හයි කියලා මම හිතන්නේත් නැහැ. ද්විතීයික කැමීන හදන එක නම් අහලා තියෙනවා. ඒක 2009 තමයි පරිවර්තනය තියෙන්නේ. හැබැයි එතන මට මතක විදිහට බෙන්සීන් ටිකක් ගෑවිලා තිබුණා. ඉතින් ඒ නිසා පරිවර්තනය කරන එක ටිකක් අපහසු වෙන්න පුළුවන්. බෙන්සීන් පඹයක් හැටියට හිටියේ නැහැ මට මතක විදිහට. බෙන්සීන් ක්‍රියාවලියට සහභාගී වුණා. ඒක නිසා මම හිතන්නේ පරිවර්තනයකට කරන්න පුළුවන් කියලා. මෙතන මේ තියෙන පරිවර්තනයේ 2006 එක මෙතන ඔයගොල්ලන්ට බැලුවොත් හොඳට පෙනෙයි නයිට්‍රජන් මත හයිඩ්‍රජන් එකයි R කාණ්ඩයයි තියෙන්නේ. එතකොට නයිට්‍රජන් මත හයිඩ්‍රජන් දෙකක් තිබ්බොත් තමයි අපි කියන්නේ ප්‍රාථමික ඇමීන කියලා. එහෙනම් මේ තියෙන්නේ හයිඩ්‍රජන් එකයිනේ. නයිට්‍රජන් උඩ R කාණ්ඩ එකයි හයිඩ්‍රජන් එකයි. ආයේ මේ පැත්තෙනුත් R කාණ්ඩයක් තමයි නයිට්‍රජන් වල තියෙන්නේ. එතකොට N R R H ඔහොම තමයි තියෙන්නේ. මේ පැත්තේ R එක බෙන්සීන් එකක්. මේ පැත්තේ R එක CH2 බෙන්සීන්ට Br මේ ලොකු කෑල්ල. ඉතින් එතකොට අවසාන වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ මේ තියෙන ද්විතීයික ඇමීනයක්. එහෙනම් ද්විතීයික ඇමීනයක් හදනවා කියන එක අපි ඉගෙන ගත්තට මේ බෙන්සීන් වල Br එහෙම විශේෂ ගොඩක් දේවල් මෙතන තියෙන නිසා මේකට බෙන්සීන් ගැන දන්නේ නැතුව මේ පරිවර්තනය කරන්න බෑ. ඒ නිසා මම ඒක දැන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි බෙන්සීන් ගැන ඉගෙන ගත්තොත් ඒ ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මේ පරිවර්තනයට යන්න. ලොකුට කලබල වෙන්න දෙයක් නැහැ. හරි. මේකේ රිවර්ස් ඉන්ජිනියරින් පාර්ට් එක මම දැන් කියන්නයි යන්නේ. වැදගත්ම කාරණය මෙහෙමයි වෙන්නේ. ඔයා මේක හැදුනේ මොකෙන්ද කියලා දන්නේ නැහැනේ. විභාගෙට ඒක දෙන්නේ නැහැනේ. විභාගෙට දෙන්නේ මොකක් හරි ආරම්භක සංයෝගිකුයි මේකයි. හැබැයි ආරම්භක සංයෝගයෙන් තමයි අපි මේ දෙකට එන්නේ. එහෙනම් මේක ඔයා මොනවද කියලා දන්නෙත් නැහැ තව. ඒ කියන්නේ රිවර්ස් ඉන්ජිනියරින් කරලා මේකෙන් මේ දෙක හදාගන්නේ අපි. එහෙනම් මේ දෙක දන්නේ නැත්තම් අපිට සිද්ධ වෙනවා ඒක අතින් වහලා රිවර්ස් ඉන්ජිනියරින් කරන්න. එතකොට මම කරන්නේ මොකද්ද? මම මේ සංයෝගේ මේ පැත්තෙන් කඩන්නත් පුළුවන් මට මේ පැත්තෙන් කඩන්නත් පුළුවන් නේ. හරි. ඒක පැහැදිලි නැතුව ඇති. මම ඒක පැහැදිලි කරන්නයි හදන්නේ. අපි යමු ආපහු මුලට. ඔයගලන්ට පේනවා ඇති මේ සංයෝගය මේ C සහ ඔක්සිජන් හරහා අසමමිතිකයි. මේක දෙකට පැලුවොත් මේක මේ පැත්තේ හම්බෙන්නේ OR2. මේ පැත්තේ හම්බෙන්නේ RCO. මේ සංයෝගය දෙකට පැලුවොත් C සහ N මැදින්. ඒ කියන්නේ රිවර්ස් ඉන්ජිනියරින් කරන්න try කරොත් මේ පැත්තේ හම්බෙන්නේ R2NH කොටසක් එක්ක මේ පැත්තේ R1CO කොටසක්. සහ තවත් පරමාණු වලට එකතු වෙනවා. මේක දෙකට කැඩුවත් RCH කියලා කෑල්ලකුයි RN කියලා කෑල්ලකුයි. ඒ කියන්නේ මේ සංයෝග තුනේම තියෙනවා අසමමිතික බවක්. හැබැයි ROR එකක් කැඩුවොත් මේ පැත්තෙන් කැඩුවත් සමමිතිකයි. මේ පැත්තෙන් කැඩුවත් සමමිතිකයි. මේක කඩන පැත්ත ඔයාලට හිතා ගන්නවත් බෑ. ද්විතීයික ඇමීනෙත් එහෙමයි. මේ පැත්තෙන් කැඩුවත් R කෑල්ලක්, මේ පැත්තෙන් කැඩුවත් R කෑල්ලක්.
ඒ නිසා කොයි පැත්තෙන් කැඩුවත් සමාන කැලි හම්බෙන්නේ. අසමමිතික වුණොත් අපිට පැහැදිලිව තීරණය කර හැකි කඩන තැනින් කඩලා අවශ්‍ය පරමාණු දෙපැත්තට එකතු කරලා රිවර්ස් ඉන්ජිනියරින් කර හැකි. මෙතන තියෙනවා අර්බුදයක්. ඒ කියන්නේ ද්විතීයික කැමීන ඊතරයක් හදන්න දුන්නොත් එහෙම අපි හිර වෙනවා. ඒක තමයි විස්තර කරන්න හදන්නේ. ඔන්න මම දැන් හිර වෙන විදිය පැහැදිලි කරන්නම්. මම මේක වැහුවා. මම මේ පැත්තේ කාබන්ට X එක එකතු කරනවා, N ට H එක එකතු කරනවා. ඒ කියන්නේ මේ අයින් වෙච්ච පරමාණු දෙක අදාළ දෙන්නට දෙනවනේ. ඔයගලන්ට මතක ඇති NH2 වලින් එක H එකක් අයින් වුණා, CH2 වලින් X එකක් අයින් වුණා. එහෙනම් මට ලියුව හැකි CH3 CH2 NH2 කියලා. ඊට පස්සේ මෙතන ලියුව හැකි CH3 CH2 Cl කියලා. හරි. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ සංයෝග දෙක තමයි මේ හැදිලා තියෙන්නේ. හැබැයි මේ සංයෝග දෙකම මම මෙන්න මේ කොටස තව C2H5 කරා කියලා හිතන්න. ඒ කියන්නේ මෙන්න මේකනේ ඔය C2H5 වෙන්නේ. එතකොට මෙන්න මෙතනත් C2H5 වෙනවනේ. හරි. එහෙනම් මේ සංයෝග දෙක සමාන නැත්තම් ආර කාණ්ඩ දෙක ඔයගලන්ට පේනවා ඇති වෙනස් දෙකක් තමයි හම්බෙන්නේ ආර කාණ්ඩ දෙක මෙතන. හරි. අපි හිතමු මේක වැහුවා කාට හරි පුළුවන් ළමයට මේ පැත්තෙනුත් කඩන්න. මොකද ඔයා දන්නේ නැහැ කොයි පැත්තෙන්ද මේවා එකතු වුනේ කියලා. දැන් නම් ඔයා දන්නවා හේතුව මම මේ ලියලා පෙන්නුවනේ මේ කවුරුද මෙතන බන්ධන හැදුවේ කියලා. මෙන්න මෙතන තමයි බන්ධනය හැදුවේ කියලා මං කිව්වේ. මේක වැහුවොත්, ඒ කියන්නේ විභාගයට පරිවර්තනය දෙද්දි මේ කැලල දෙන්නේ නැහැනේ මේ දෙක. වැහුවොත් ඔයා දන්නේ නැහැ වම් පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද කඩන්නේ කියලා. මොකද සමමිතිය ගැන ගැටලුවක් තියෙනවා දැන්. සමමිතික නිසා කොයි පැත්තෙන් කඩන්නද කියලා හිතාගන්න බෑ. ඉතින් ඔයා මේ පැත්තෙන් කඩනවා. මේ පැත්තෙන් කැඩුවොත් ඔයා කරන්නේ මේකට x දාලා මෙතනින් කඩලා එන n ට h එක දෙනවා. එතකොට හම්බෙන එක මම ලියන්නම්. n ට h එක හම්බුනහම NH2 වෙනවා. n ගේ ගාව තියෙනවා CH2 C2H5. ඒ කියන්නේ C2H5 CH2 NH2. ඒක තමයි මේ ලිව්වේ. මෙතන තියෙන්නේ CH3 CH2 x එකක්. එහෙනම් ඔන්න දැන් වැඩේ අපි නාගන්න තැන. මොකද්ද? මේ පැත්තෙන් කැඩුවොත් අපිට හම්බෙන්නේ මේ දෙක. මේ පැත්තෙන් කැඩුවොත් හම්බෙන්නේ මේ දෙක. දැන් ඔයගලන්ට පැහැදිලිව පේනවා ඇති. මේ පැත්තේ මෙතන Cl එකක්. මේ පැත්තේ තියෙන්නේ කාබන් දෙකට Cl එක බැඳිලා, මේ පැත්තේ තියෙන්නේ කාබන් තුනකට Cl එක බැඳිලා. එක ක්‍රමයකට. මේ ක්‍රමයට ගත්තාම NH2 බැඳිලා තියෙන කාබන් දෙකකට, මේ ක්‍රමයට ගත්තාම NH2 බැඳිලා තියෙන කාබන් තුනකට. ඉතින් ඔන්න ඔය කතාව මාර වැදගත්. මේ ඔය කතාව තේරුණේ නැත්තම් මේක මාර අමාරුවක වැටෙනවා. ඉතින් ඒකේ තියෙන ගැටලුව අවසාන වශයෙන් විභාගයට මේක දුන්නොත් එක ළමෙක් මෙතනින් කඩලා මේ දෙක හදනවා. මෙතනින් කඩලා මේ දෙක හදනවා. තව ළමෙක් මෙතනින් කඩලා මේ දෙක හදනවා. එතකොට එක එක අය පරිවර්තන කරන්නේ එක එක විදිහට. ඒ නිසා පරිවර්තනයට ක්‍රම දෙකක් තියෙනවා. ඒ නිසා මේ වගේ පරිවර්තනයක් දුන්නාම පේපර් මාකින් කරන්න යන අයටත් අමාරුයි. ඒ නිසා ඇමීනයක් හදන්න දෙන්න තියෙන ඉඩ මාර අඩුයි. හැබැයි මේ ආර කාණ්ඩ දෙක සමාන කරලා දුන්නොත්, ඒ කියන්නේ මේ පැත්තෙත් C2H5 මේ පැත්තත් C2H5 නම් කොයි පැත්තෙන් කැඩුවත් ඔයගොල්ලෝ සුළු මොහොතකට කලින් දකින්න ඇති අපිට එකම සංයෝගය තමයි ලැබුණේ. ඉතින් දෙපැත්තේ ආර කාණ්ඩ වෙනස් නම් ඇමීනයක් ද්විතීයික ඇමීනයක් හදන්න දෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. ඔය කතාව ඔය විදිහටම ඊතරයකටත් බලපානවා කියන එක මේක බැලුවොත් පැහැදිලිව පෙනෙයි. ඊතරේ ගත්තහමත් මේ පැත්තෙන් කැඩුවත් එකයි මේ පැත්තෙන් කැඩුවත් එකයි. ආර් කාණ්ඩ දෙක සමාන වුණොත් කිසිම ගැටලුවක් නැහැ, පරිවර්තනයට තියෙන එක විදිහයි. හැබැයි ආර් කාණ්ඩ දෙක සමාන නොවුනොත් මම පෙන්නන්නම් මොකද වෙන්නේ කියලා. මම ආර් කාණ්ඩ සමාන නොකර ඉන්නම්. එහෙනම් මම මේ පැත්තට C2H5 දානවා. එහෙනම් මම කරන්නේ මේ ඕට මම H එක එකතු කරනවා. එතකොට මට හම්බ වෙනවා CH3 CH2OH එක. මේ පැත්තට මට එකතු කරන්න වෙන්නේ X එක. එතකොට මට හම්බ වෙන්නේ C2H5 CH2 Cl එකක්. අපි මේක Cl කරලා ගමු. හරි. එතකොට ඔයගලන්ට හම්බෙන්නේ මේ දෙක. හැබැයි තව ළමෙක් හිතනවා නෑ ওই පැත්තෙන් නෙවෙයි මේක කැඩුනේ මේ පැත්තෙන්. මොකද ළමයට ඒක හිතන්න නිදහස තියෙනවා. ඇයි මේක සමමිතික නැති නිසා හිතෙන මේ ඔක්සිජන්ගේ වම් පැත්තෙනුත් දකුණු පැත්තෙනුත් කඩන්න පුළුවන්. හරි. එහෙනම් මොකද වෙන්නේ? එයා හිතලා ලියනවා C2H5 CH2. එයා හිතනවා මේ පැත්තෙන් කැඩුනහම ඕට H එනවා. Cl එක එන්නේ මේ පැත්තට කියලා.
එතකොට C2H5CH2O ට H. එහෙනම් C2H5CH2OH. මේ පැත්තේ CH3CH2Cl. එහෙනම් එයා ලියනවා CH3CH2Cl කියලා. දැන් එක ළමයෙක් මේ දෙක ලියනවා. එක ළමයෙක් මේ දෙක ලියනවා. එතකොට ඒගොල්ලෝ පරිවර්තන කරන විදි දෙකක්. එතකොට කන්ෆියුෂන් එක ව්‍යාකූල බව වැඩි. මේ පරිවර්තනයට එකම පරිවර්තනයට සම්පූර්ණ වෙනස් විදි දෙකක් තියෙන නිසා. මේ ඉතින් ඒ නිසා මේ වගේ පරිවර්තනයක් දෙන්න තියෙන ඉඩ අඩුයි කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හැබැයි අවසාන වශයෙන් වැදගත්ම පොයින්ට් එක කියන්නයි හදන්නේ. දැන් ද්විතීයික ඇමීනයක් හදන්න දෙන්න පුළුවන් කියලා මම කියවන්නේ දෙපැත්තේ ආර් කාණ්ඩ සමාන කරලා. එතකොට කොයි ළමයටත් දෙන්නේ එකම උත්තරේ. එතකොට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ওই 2006 පරිවර්තනය 6 නේද මම කිව්වේ? ඔව් 2006 පරිවර්තනය මේක ගත්තාම මේ ඇමීනය ඇනිලින් එකක්. ඒ කියන්නේ බෙන්සීන් වලයක් සහිතව තියෙන ඇමීනයක්. ඒක කවදාවත් ඔයාට මෙතනින් කඩන්න බෑ. ඔයාට මේක කඩන්න පුළුවන් මෙතනින් විතරයි. ඇයි ඒ? බෙන්සීන්ට බැඳුණු මොනම කාණ්ඩයක්වත් කෙලින්ම කඩලා අයින් කරන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් කමක් නැහැ N එක බෙන්සීන් ගාවින් වෙන් කරන්න. ඒ නිසා N එක වෙන් කරන්න Nගේ වම් පැත්තෙනුයි දකුණු පැත්තෙනුයි දෙපැත්තෙන්ම දැන් බෑ. ඔයාට පුළුවන් වම් පැත්තෙන් වෙන් කරන්න විතරයි දකුණු පැත්තෙන් බෑ. එහෙනම් මේක රිවර්ස් ඉන්ජිනියර් කරොත් ඔයාට ලැබෙන්නේ එක ප්‍රතිඵලයයි. මම ඒක ලියලා පෙන්නන්නම් ඒක විතරක්. එතකොට මේ බෙන්සීන්ට Nට මේ H එක සෙට් කරනවා. මේකට අපි Cl එකක් හරි හැලජනයක් අදාළ පරිදි දානවා. එතකොට මේකට ලැබෙන්නේ NH2 CH2ට හම්බෙන්නේ CH2ට මේ Cl එක ගන්න සිද්ධ වෙනවා රිවර්ස් ඉන්ජිනියරින් නිසා. බ්‍රෝමීන් එක මෙතනට සෙට් වෙනවා. හරි. ඔය බ්‍රෝමීන් ගැන වැඩි හිතන්න එපා. ඔයගොල්ලෝ බෙන්සීන් ගැන දන්නේ නැහැ නේ තාම හරියට. ඒතකොට මෙන්න මේ සංයෝග දෙක එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ කියන එක අපිට බොහොම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඔන්න ඕකයි මට අවසාන වශයෙන් කියන්න ඕනේ. ද්විතීයික ඇමීනයක් හදන්න දෙන්න පුළුවන් බෙන්සීන් වලයක් NH2ට සෙට් කළා. ඒ කියන්නේ ඇනිලීන් කියන එක දීලා. ඉතින් ඕක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. අපි මේ පරිවර්තනය බලමු බෙන්සීන් ඉගෙන ගත්තට පස්සේ. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු වෙනවා. ජය වේවා. ඉතින්